අයිබෝවන් ඔබ එක්වන්නේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග. මම නිසංසලා රත්නායක. මම සම්පද්දා වංශ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය සඳුදා සිට යථා තත්ත්වයට ප්‍රවාහන වෙළඳාම් ඇතුළු සේවා රැසක් ආරම්භ කිරීමට සූදානම්. ඉදිරියේදී හැසිරිය යුත්තේ කෙසේද? එළියට බැසිය යුත්තේ රැකී ආරක්ෂා සඳහා සහ අත්‍යවශ්‍ය කාරණා සඳහා පමණමයි. COVID-19 260 දෙනෙකු පූර්ණ සුවාදට ආරක්ෂක අංශ භාරයේ නිරෝධායනය අවසන් කළ තවත් 500කට අධික පිරිසක් නිවෙස් බලා පිටව යති. විපක්ෂයේ නැගූ චෝදනා කිහිපයකට ඇමති බන්දුලකින් පිළිතුරු. දේශීය පුවත්. COVID-19 රෝගයෙන් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව අද වන විට 260ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගිය පිරිස 20 දෙනෙක්. 575 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. අද අලුතින් රෝගීන් 9 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන් සියලු දෙනා නාවික හමුදා සෙබළුන් බවයි වාර්තා වන්නේ. පූර්ණ සුවය ලබා අද පිටව ගිය 15 දෙනෙකුගෙන් 6 දෙනෙක් ප්‍රතිකාර ලැබුවේ වැලිකන්ද මූලික රෝහලේ. 5 දෙනෙකු ඉරණවිල රෝහලේ සහ තවත් 3 දෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියා. තවත් එක් අයෙකු පිටව ගොස් ඇත්තේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන්. නාවික සෙබළුන් අතරින් COVID-19 රෝගයට පළමුවෙන් ගොදුරු වී ඇති බවට පොළොන්නරු ප්‍රදේශයෙන් හඳුනා ගනු ලැබූ නාවික සෙබළා ඇතුළු සෙබළුන් 5 දෙනෙකු පූර්ණ සුවය ලබා ඊයේ සහ අද රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව COVID-19ට ගොදුරු වූ නාවික හමුදා සෙබළුන්ගෙන් අද වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති පිරිස 21 දෙනෙක්. COVID-19 රෝගී වැළඳී ඇති බවට ඊයේ 11 දෙනෙකු තහවුරු කරගනු ලැබුවා. ඔවුන් සියලු දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ. මේ අතර ඊයේ PCR පරීක්ෂණ 1821ක් සිදු කර තිබෙනවා. එය දිනක් තුල සිදු කරන ලද වැඩිම පරීක්ෂණ සංඛ්‍යාවයි. 1821න් 717ක් ක්ෂේත්‍රයේ කරනු ලැබූ පරීක්ෂණ. දැන් මේ ක්ෂේත්‍රයේ කිරීමේදී නාවික බටයින් ගිය ගම්වල ඒ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් කරනවා. ඊට අමතරව කොළඹ ප්‍රදේශයේත් විවිධ කණ්ඩායම්වල සැලකිය යුතු සංඛ්‍යාවක් කරනවා. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවල 247ක් ඊයේ දිනේ මෙම පරීක්ෂණ සිදු කරලා තියෙනවා. COVID-19 රෝගීන් වාර්තා වූ කොළඹ 12 බණ්ඩාරනායක මාවත සහ නාරායන්පිට දාබරේ මාවත යන ප්‍රදේශවලින් මෙවන විට ආසාදිතයන් වාර්තා නොවන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. ඒ අනුව දින කිහිපයකින් පසු එම ප්‍රදේශ යලි විවෘත කිරීමේ හැකියාවක් පවතින බවද ඔහු කියා සිටියා. කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල COVID-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා කෙරෙන පරීක්ෂණවලට අවශ්‍ය නියති ලබා ගැනීම අදත් සිදු කෙරුණා. ඒ අනුව කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය ජෛව පටල සාම්පල ලබා ගැනීම සිදු කර තිබෙනවා. මේ දින කිහිපය තුලදීම සිදු කරන ලැබූ අහඹු PCR පරීක්ෂණ වලින් එක් රෝගියෙක්වත් කොළඹ ප්‍රදේශයට වාර්තා වෙලා නැහැ. ඒ නිසා දැන් අපි මේන්ටෙනන්ස් මෝඩ් එකකට නැත්නම් දිනකට PCR පරීක්ෂණ 40ක් වගේ අහඹු ලෙස කිරීමට තමයි ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ. ඊයේ මරදානයේ සිදු කරපු PCR පරීක්ෂණ වලිනුත් එකම ලෙඩෙක්වත් අපිට සොයා ගැනීමට හැකි වෙලා නැහැ. අද PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය තවත් සාම්පල ලබා ගැනීමක් සිදු කෙරුණේ වැල්ලම්පිටිය කොටුවිල සහ කැලණි නදිය ගම යන ප්‍රදේශ ආශ්‍රිතවයි. යුද හමුදාව සහ නාවික හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කාල සීමාව අවසන් කළ 533 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටව ගියා. පූනානි මධ්‍යස්ථානයේ 75 දෙනෙකු, කන්දකාඩු මධ්‍යස්ථානයේ 62 දෙනෙකු සහ විදත්තපලෙහි නිරෝධායන මධ්‍යස්ථානයේ 298 දෙනෙකු එම පිරිසට ඇතුළත්. අය්‍යකච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ 80 දෙනෙකු, දියතලාව නිවාඩු නිකේතනයේ 5 දෙනෙකු සහ නිපුණ බූස නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 12 දෙනෙකුද නිරෝධායන කාල සීමාව අවසන් කළ පිරිස අතර වනවා. වයිකල් ඩොල්ෆින් හෝටලේ නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද පුද්ගලයෙකු නිරෝධායනය අවසන් කර පිටව ගොස් තිබෙනවා. ඒ අනුව ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායන කාල සීමාව අවසන් කර මේ දක්වා පිටව ගොස් ඇති පිරිස 6299 දෙනෙක්. මධ්‍යස්ථාන 39ක තවත් 4428 දෙනෙකු නිරෝධායනයට ලක් කරමින් පවතිනවා. සෞඛ්‍ය ශාස්ත්‍රවලින් හැම දෙයක්ම අපිට හොඳ සේවයක් කරලා දුන්නා. අපේ මාතෘවලට අපි ස්තුති කරනවා. අපිට කිසි අඩුපාඩුවක් තිබෙන්නේ නැහැ. ආඩ්ඩුවේ හරි මෙහෙ ඉන්න සේවකයෝ හරි ඔක්කොම අපි හොඳට සලකලා ඉල්ලන්නේ දේ වෙලෙන්න ටග්ගාලා ගෙන දීලා කිසි අඩුපාඩු නැතුව ඒගොල්ලෝ නිදි මරලා අපි බලාගන්න. අපි රජයටත් ස්තුති කරන්න ඕනේ. මෙහෙ ඉන්නේ සේවකයන්ට කට්ටියටම ස්තුති කරන්න ඕනේ. ලෝකයේම පිළිගත් මේ වසංගතයේ ශ්‍රී ලංකාව බේරගන්න අපගේ සෞඛ්‍ය සේවාව ත්‍රිවිධ හමුදාව සහ
රාජ්‍ය කරන සේවය ගැන අපිට හෘදයාංගම ස්තුතිය පුද කරන්න මේ මොහොත මම ගන්නවා. ඉතා සුහදශීලීව ශ්‍රී ලංකා යුද හමුදාව අපව බලාගත්තා. ඒ වගේම මේ වගේ දුෂ්කර අවස්ථාවක මව්බිමට අපිට පැමිණීම සඳහා කටයුතු සම්පාදනය කර දුන් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් විදේශ කටයුතු අමාත්‍යාංශයටත් අපගේ හදපිරි ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර සිටි 377 දෙනෙකුද අද සිය නිවෙස් වෙත පැමිණියා. ඔවුන් නිරෝධායනය සඳහා රැගෙන ගියේ එම ප්‍රදේශයෙන් පසුගියදා COVID-19 රෝගීන් හමුවීමත් සමගයි. අද පැමිණි සියලු දෙනා තවත් දින 14ක් ස්වයං නිරෝධායනයකට යොමු කිරීමටද පියවරගෙන තිබෙනවා. අනිමංකඩ මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇති කුඩා තියනියක් එම නිරෝධායන මධ්‍යස්ථාන තුළදීම ඊයේ මෙලෙස සිය උපන්දිනය සැමරුවා. ඇයට ඒ සඳහා පහසුකම් සලසා දුන්නේ එහි යුද හමුදා නිලධාරීන්. දියණිය සහ ඇගේ පවුලේ සමාජිකයන් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් මෙම මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබ සිටිනවා. හෝමාගම පිටිපන ඉදිකර ඇති විශ්වවිද්‍යාල නේවාසිකාගාර අවශ්‍ය වූහොත් නිරෝධායන මධ්‍යස්ථාන සඳහා ලබා දීමට අවධානය යොමු වී තිබෙනවා. ඒ ගැන සොයා බැලීම සඳහා අමාත්‍ය ආචාර්ය බන්තුන ගුණවර්ධන මහතා ඊයේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. කාමර 300කින් සහ කාමර 100කින් සමන්විත නේවාසිකාගාර දෙකක් අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. ජනජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රවාහන වෙළඳාම් ආදී සේවා රැසක්ද සඳුදා සිට ක්‍රියාත්මක කරනවා. ඒ සියල්ල සිදු කෙරෙන්නේ සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලවයි. කොළඹ ගම්පහ කළුතර යන දිස්ත්‍රික්කයන්හි බස් රථ ධාවනය සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව එම දිස්ත්‍රික්ක වෙත සඳුදා සිට යොදවා ඇති ලංගම බස් රථ සංඛ්‍යාව 1500ක්. ප්‍රධාන වශයෙන්ම කොළඹ ගම්පහ සහ කළුතර ප්‍රදේශවල බස් රථ ධාවනය සඳහා විශේෂ වැඩපිළිවෙලක් අපිට යොදා ගන්නට සිදු වෙනවා. සඳහා බස් රථ 1500ක් පමණ ධාවනය කිරීමට නියමිතව පවතිනවා. ඒ දුම්රිය මගින් කොළඹට ගෙනෙන අයව එතනින් එහාට සේවා ස්ථාන වලට ගෙනියන්නේ කොහොමද කියන පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමගත් සාකච්ඡා කරලා තියෙනවා. ඒ සඳහා ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. දිස්ත්‍රික් ඇතුළත පමණයි බස් ධාවනය කරන්නේ. අනිකුත් ප්‍රදේශවල පසුගිය වකවානුව තුළ බස් රථ ධාවනය වූ ආකාරයටම බස් රථ ධාවනය වෙනවා. දුරගමන් සේවා බස් රථ මේ වන විට භාවිතා වෙන්නේ නැති නිසා අපිට අවශ්‍යතාවයක් තිබුණොත් දුරගමන් සේවා බස් රථ ලබා ගැනීමට හැකියාව පවතිනවා. අත්‍යවශ්‍ය සේවාවන්ට ප්‍රමුඛතාව දෙමින් දුම්රිය ගමනාගමනයේද සඳහා සිට ක්‍රියාත්මකයි. කාලසටහන් සහ දුම්රිය ධාවනයේදී අනුගමනය කරන ආරක්ෂිත ක්‍රමවේද හෙට ප්‍රකාශයට පත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. දිවයිනේ සියලු අධිවේගී මාර්ගද සඳහා සිට විවෘත කිරීමටයි පියවරගෙන ඇත්තේ. රාජ්‍ය පෞද්ගලික දයංශයේ අත්‍යවශ්‍ය සේවාවන් වල නිරත අයට සහ රැකියා සඳහා යන එන අයට අධිවේගී මාර්ග භාවිත කළ හැකියි. අධිවේගී මාර්ග නම් දැනටමත් අපි විවෘත කරලා තියෙනවා. කොට්ටාව සිට හම්බන්තොට දක්වා දැනටත් එක ගේට්ටුවක් පමණක් අපි විවෘතව තබනවා. නමුත් දැන් පොලිස් ඇඳුම් නීතිය බලපෑම් නිසා පොලිස් නිලධාරීන් එම අවස්ථාවේදී ඇඳුම් නීති බලපත්‍ර ආදී පරීක්ෂා කරලා මාර්ගයට ඇතුල් වෙන්නට අවසර දීලා තියෙනවා. ඒ වගේම පිටත වටරවුම් මාර්ගයත් කට්නායක අධිවේගී මාර්ගයත් ලබන 11 වෙනිදා සිට කියන්නේ ලබන සඳ සිට අපි විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඇඳුම් නීතිය බලපෑම් ප්‍රදේශව හා දිස්ත්‍රික්ක සීමාවන් පසු කිරීමේදී පොලිසිය විසින් මේ අදාළ රජය විසින් දුන්න උපදෙස් සහ ඒ බලපත්‍ර පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වෙන. ඒ පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාර්ගයට ඇතුල් වෙන්නට පුළුවන් ඕනෑම කෙනෙක්ට. සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව සඳහා සිට දිවෙන පුරා සියලුම සතොස අලෙවිසැල්ද විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. 11 වෙනිදා සිට සෑම සතොස අලෙවි ජාලයක්ම විවෘත කිරීමට අපි සූදානම්ෙන් සිටිනවා. මුළු ලංකාවේම අලෙවිසල් 400ක්ම විවෘත වෙනවා. උදේ 8 සිට සාමාන්‍යයෙන් දවල් 2-3 වෙනකන් අපි විවෘත වීමට සූදානම්ෙන් තමයි සිටින්නේ. ඒ නිසා අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ ඒ අපගේ මේ සෞඛ්‍ය අංශ අවවාද දෙන විදිහට ඔබගේ සමාජ දුරස්ථය තියාගෙන ඇතුල් වෙන්න කියලා. සෑම දෙනාම ඇතුළට ගන්න එකපාරම 6-7 දෙනෙක් ඇතුළට අරගෙන ඔවුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ අරගෙන ඒගොල්ලන් පිටට ගියාට පස්සේ ඊළඟ කොටස තමයි අපි ගන්නෙ. ඒ නිසා පොරකන් නැතුව විනාඩි 20ක් ඇතුළත ඔබගේ අත්‍යවශ්‍ය ආහාර ලබාගෙන පිටත් වෙන්න කියලා අපි සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා. කොළඹ බැනින් වෙළඳපොළ සඳුදා සිට තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කර තැබීමට පියවරගෙන තිබෙනවා. අපි 11 වෙනි දින අපි සම්පූර්ණයෙන්ම වෙළඳපොළ විවෘත කරනවා. අපේ වෙළඳපොළේ සිදුවෙන්නේ තොග වෙළඳාම පමණක්ම බව මතක් කරනවා. සිල්ලර වෙළඳාමක් අපි සිද්ධ කරන්නේ නැහැ. කිලෝ 10න් කියල වෙළඳාම පමණයි අපේ ව්‍යාපාරිකයන් සිදු වෙන්නේ. ඒ වගේම පළතුරු අලවිය අපේ වෙළඳපොළ තුල සිදු වෙනවා.
වෙළඳපොළ සඳුදා සිට සෙනසුරාදා වනතුරු අපි විවෘතව තබනවා. ඒ වගේම අපේ ව්‍යාපාරික මහතුන්ගෙනුත් ඉල්ලා සිටිනවා දුරස්ථභාවයේ තියාගෙන මේ වෙළඳ කටයුතු කිරීමට පාරිභෝගිකයන්ට සලස්සලා දෙන්න කියලා. නාරාහෙම්පිට ආර්ථික මධ්‍යස්ථානයේද සඳුදා සිට විවෘතයි. 11 වෙනිදා පස්සේ ඇඳින් නීතිය ලියල් කරාම සාමාන්‍ය ජනතාවට ආර්ථික මධ්‍යස්ථානයේ විවෘතව පවතිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ වගේ නිකුත් කරලා තියෙන උපදේශ මාලාව අනුව කටයුතු කරලා සාමාන්‍ය ජනතාවට භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. කොළඹ කොටස් වෙළඳපොළ කටයුතුද සඳුදා සිට නැවත ආරම්භ කිරීමට නියමිතයි. සඳුදා සිට කොටස් වෙළඳපොළ විවෘත කෙරෙන්නේ පැය 2ක කාලයක් සඳහා පමණයි. යනුව 11 සිට පසුරු 1 දක්වා දෛනික ගනුදෙනු ක්‍රියාත්මක කෙරෙනු ඇති. රජයේ නිවාඩු දින හැර සාමාන්‍ය දෛනික රාජකාරී සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවද සඳුදා සිට විවෘත කෙරෙනවා. සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව ඇඳින් නීති සමයේ පිළිපැදිය යුතු සෞඛ්‍ය හා ආරක්ෂිත උපදෙස් පිළිපැදිය යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. සේවාවන් ලබා ගැනීමට පෙර දිනයක් හා වේලාවක් වෙන් කරගත යුතුයි. ඒ සඳහා වන අනන්‍යතා අංකය සහ රිසිට් පත්‍රය සේවාව ලබා ගැනීමට පැමිණීමේදී රැගෙන ආ යුතු වනවා. මේ අතර ලබන 13 වෙනිදා සිට රූපලාවන්‍ය ආයතන විවෘත කිරීමට අවධානය යොමු වී තිබෙනවා. කාන්තරේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ පැවති වැඩසටහනකදී ඒ පිළිබඳව රූපලාවන්‍ය ආයතන හිමිකරුවන් දැනුවත් කිරීමක් සිදු කෙරුණා. ගයිඩ්ලයින් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ ගයිඩ්ලයින් එකට අනුකූලව සෑහීමකට පත් වෙන විදිහට පමණයි අපිට වැඩ කරන්න වෙන්නේ. පළවෙනි කාරණේ කොණ්ඩේ කපන්න. කොණ්ඩේ පාට කරන්න. පාදවල නියපොතු සහ අත්වල නියපොතු සම්බන්ධ දේවල් කරන්න පුළුවන්. රැවුල කපන ඒවා සහ අයිබ්‍රෝස් අයින් කරන ඒවා සහ මූණට මූණ ෆේස් ටු ෆේස් ඉඳලා කරන කිසිම දෙයක් කරන්න බෑ. නිසංසලා ලබන සඳුදා සිට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කර්මාන්ත සහ සේවාවන් යලිත් යම් වැඩපිළිවෙලකට අනුව ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඔව් දැන් ලබන සඳුදා රාජකාරියට පැමිණෙන අවස්ථාව සහ රාජකාරියේ නිරත වෙනකොට අපි ඇත්තටම කොහොමද හැසිරෙන්න ඕනේ? ඔව් අපි මේ පිළිබඳව විමසීමක් කළා ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රියංගා රණසිංහ මහත්මියගෙන්. කලකට පස්සේ එළියට බැස්සාම මිනිසුන්ට නිදහසේ ඉන්න පුළුවන්. නැත කොරෝනා අවදානම තවමත් අපාතරේ එළියට බැසිය යුත්තේ රැකී ආරක්ෂා සඳහා සහ අත්‍යවශ්‍ය කාරණා සඳහා පමණමයි. අන් අය වෙනදාමින් තවමත් නිවසේ රැඳී සිටිය යුතුමයි. බැහැරට යන්නන් වෙනුවෙන් වූ නිවසේ පෙර සූදානම කෙසේ විය යුතුද? නිවසියන් සාකච්ඡා කර අත්‍යවශ්‍ය කාරණා සඳහා නිවසින් බැහැරට යෑමට තරුණ වෙනත් රෝග නැති එක් අයෙක් පමණක් තෝරා ගන්න. රැකී ආරක්ෂා සඳහා යන අය නිවසින් පිටතට ගෙන යන දේ අවම කරන්නට උනන්දු කරන්න. Tamanගේ නිවසියන් සඳහා වන බැහැරට යන්නන්ගේ වගකීම මොකක්ද? නිවසින් පිටත කොහේ සිටියත් එකිනෙකා අතර පරතරය මීටරයක්වත් පවත්වා ගන්න. මු ආවරණය නිවැරදිව පළඳින්න. නිතර ඇල්ලීමෙන් වළකින්න. නිතර දෑත් සබන් යොදා හොඳින් සෝදා ගන්න. මෙය ඔබේ ජීවන රටාවේ අනිවාර්ය අංගයක් කරගන්න. මේ සියලු කැපකිරීම් වල අවසාන අරමුණ මොකක්ද? ඔබත් ඔබේ පවුලේ අයත් සුරක්ෂිත කර ගැනීමයි. අත්‍යවශ්‍ය කාරණා සඳහා නිවසෙන් බැහැරට ගොස් නැවත පැමිණීමේදී ඔබේ දරුවන්ට වැඩිහිටි දෙමව්පියන්ට රෝගය රැගෙන එන වාහකයෙකු නොවන්නට වග බලා ගන්න. ලැබුණ නිදහස අවභාවිතා නොකරන්න. වගකීමෙන් ජීවත් වෙමු. ජීවිත සුරක්ෂිත කරමු. තමන්ට පැවරී ඇති බලතල අනුව ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මූල්‍ය කටයුතු නීත්‍යානුකූලව සිදු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්ධන ගුණවර්ධන මහතා පවසනවා. ඒ පිළිබඳව විපක්ෂයේ නැගූ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මේ 2020 අවුරුද්දට අදාළව සම්මත කරලා තියෙන්නේ එක අතුරු සම්මත ගිණුමයි. ඒක ජනාධිපතිවරණ නිසා අයවැයත් පවතිච්ච නැති නිසා ගිය අවුරුද්දේ සම්මත කරේ. ඒ ඇරෙන්න වෙන අතුරු සම්මත ගිණුමක් නැහැ. විසිරෙව්වට පස්සේ පාර්ලිමේන්තුවට තියෙන මුදල් පිළිබඳ සියලු බලතල අතිගරු ජනාධිපතිතුමාට නීතිය මගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විසින් පවරලා තියෙන්නේ. මේක තමයි විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා තේරුම් ගත යුතු සත්‍යය. පාර්ලිමේන්තුවක් පැවැත්වෙනකොට තිබෙන තත්වයයි පාර්ලිමේන්තුවක් විසිරුව හැරීමෙන් පසු රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් තියෙන තත්වයයි අහසට පොළොව වගේ හාත්පසින් වෙනස්. රජයේ සේවාවන් සඳහා යම් කිසි මුදලක් අවශ්‍ය වෙතයි ජනාධිපතිවරයා සලකයි නම් ඒක වෙන කාටවත් ජනාධිපතිවරයාට බලාත්කාරකම් පාවිච්චි කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ජනාධිපතිවරයා දකිනවා
මේ ලෝකයේ කිසිවෙකුටත් බේරාගත නොහැකි දෙවන්ත වෛරසයක් පැතිරලා ජාතියේ ජාතික ආර්ථිකයේ මනුස්ස ජීවිතවලත් ආරක්ෂාවට විශාල තර්ජනයක් වෙලා තිබෙනවා. එවිට සෞඛ්‍ය සේවාවට ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කරලා නැහැ. නමුත් ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා ඒ මුදල වෙන් කරන්න ඕනේ. එතකොට මේ මුදල සඳහා ණය ගන්න ඕනේ. එතකොට අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. මේ වන විට රජය රුපියල් බිලියන 841ක් ණය අරගෙන තියෙනවා. ඒ කියන්නේ වැඩිපුර රුපියල් බිලියන 120ක් ණය අරන් තියෙනවා. මූල්‍ය වගකීම් පනත අනුව රජයට ණය ලබා ගන්න පුළුවන් පාර්ලිමේන්තුව අනුමත කරපු සීමාවට පමණයි. අනුමත කරපු සීමාව ඉක්ම ගියොත් ඒක ඒ ක්‍රියාවට දායක වන නිලධාරීන් තා තීරණ ගන්නා වූ තැනැත්තන් පෞද්ගලිකව වග කියන්න ඕන. කිසිම ණය සීමාවක් ඉක්මෝලා නැහැ. කිසිම නීත්‍යානුකූල නොවන ආකාරයකට මුදල් වැය කරලා නැහැ. 1982 අංක 40 දරන ණය විශේෂ විධිවිධාන පනත. මේ පනතේ විසර්ජන පනත නොමැති විට දේශීය විදේශීය වශයෙන් ණය ගැනීම පිළිබඳ තිබෙන බලය ඉතා පැහැදිලිව නිශ්චිතව පාර්ලිමේන්තුව විසින් සම්මත කරලා තියෙනවා. මේ පනතට අනුව කියලා තියෙන්නේ පසුගිය වර්ෂයේ ණය ගත්ත සීමාවක් තියෙනවා නම් එයින් කාර්තුවක ප්‍රමාණය 4/1 අනුමත ණය ලෙස සලකා ණය ලබා ගැනීම සඳහා නීත්‍යානුකූල ඉඩකඩක් තිබෙන බව නිතරම අතිගරු ජනාධිපතිතුමත් භාරකාර කැබිනට් මණ්ඩලයත් ක්‍රියා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව අන්ත අසරණ වෙලා ඉන්න ජනතාවට ජීවත් වීම සඳහා මාසකට රුපියල් 5000 බැගින් දැන් දෙවරක් ලබා දීම තීරණය කළා තියෙනකොට රජයේ සේවකයන්ට වැටුප් වේතන ගෙවනකොට ආබාධිතයන්ගේ දීමනා ගෙවන විට වැන්දබුව අනද්දරු දීමනා ගෙවන විට ඒ කරන්න තියෙන සියලුම බාධක දමමින් මේ සඳහා රාජ්‍ය නිලධාරීන් වගකිව යුතුයි. ඔවුන් හිරේට යන්න වෙයි යනාදී වශයෙන් තර්ජනය කරනවා නම් ඒ සඳහා Tamanට පුළුවන් මේ අවලාද නගනක ඉන්නේ නැතුව මේ සහන ජනතාවට කිසිවක් දෙන්න එපා. කොරෝනා මර්ධනය කරන්නටත් එපා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඒක කරන්න අයිතියක් නැහැ. ඒ සඳහා උසාවියේ තහනම් නියෝගයක් ගන්න ශේෂ්ත්‍රාධිකරණයට යන්න පුළුවන්. ඇඳිරි නීතිය කඩකිරීම හේතුවෙන් මේ දක්වා 50000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. ලබන සඳුදා අලියම 5 දක්වා දිවයින්ටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩකල 1059 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් බහරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 249ක්. ඇඳිරි නීතිය පැනවූ දින සිට මේ දක්වා එය කඩකිරීම හේතුවෙන් 50009 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාල සීමාවේ වාහන 12975ක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳුදා සිට ක්‍රියාත්මකයි. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ එදින සිට දිස්ත්‍රික් හා පළාත් අතර ගමනාගමනයේ රැකියා සඳහා යන එන අය වෙනුවෙන් පමණක් සීමා කරන බවයි. අස්නාහිර පළාත ආශ්‍රිතව ඇඳිරි නීතිය පවතින අතරතුර සාමාන්‍ය සේවා පවත්වාගෙන යාම ආරම්භ කරනවා. මෙය සඳුදා දිනේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. නමුත් එයින් අදහස් වෙන්නේ නැහැ සඳුදා දිනේ සියලුම ආයතන පෙර තිබූ ආකාරයටම එක්වරම පවත්වාගෙන යා යුතු බවට මාස 2කට ආසන්න කාලයක් මේ ප්‍රදේශ වසා දමා තිබුණා. ඒ නිසා දිනෙන් දින ක්‍රමිකව මෙම ආයතන විවෘත කිරීම පිළිබඳ නිර්ණායක නිකුත් කරනු ලබනවා. ඒ වගේම අනිකුත් වෙළඳ සැල් ආදී විවෘත කිරීම පිළිබඳ නිර්ණායක හෙට දිනේදී දැනුම් දීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම දිස්ත්‍රික් අතර පළාත් අතර ගමන් කළ හැකි වන්නේ එවැනි රැකියා සඳහා පැමිණෙන අයට පමණයි. ඒ සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්න පුළුවන්. දුම්රියෙන් කොළඹට පැමිණෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කොටුව දුම්රිය ස්ථානීය විෂ බීජානුහරණය අද උදේ සිදු කෙරුණා. අද සිට සතියක් පුරා මෙලෙස දුම්රිය ස්ථානීය විෂ බීජානුහරණය කිරීමට නියමිතයි. මේ අතර කොටුව දුම්රිය ස්ථානයට ඇතුළු වන සහ පිටවන සියලුම මගීන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම සඳහා විශේෂ කැමරාවක් අද සවි කෙරුණා. එමගින් උෂ්ණත්වය වැඩි මගීන් පිළිබඳ දැනුවත් වීමට අවස්ථාව හිමි වන අතර කැමරාව ඉදිරියේදී තප්පරයක් ඇතුළත 33 දෙනෙකුගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. ලබන 11 වෙනිදාට පෙර කිලිනොච්චිය නගරය විෂ බීජානුහරණයට ලක් කිරීමද අද සිදු කෙරුණා. ඒ නවීන මාර්ගය එම මාර්ගයේ අවට ඇති රජයේ ගොඩනැගිලි පෞද්ගලික ආයතන ආගමික ස්ථාන හා වෙළඳසැල් විෂ බීජානුහරණය කර තිබෙනවා. මෙය සිදු කෙරුණේ යුද හමුදාවේ උසස් නිලධාරීන් සෙසු නිලයන් 60කට ආසන්න පිරිසක් හා කිලිනොච්චිය පොලිසිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන විවෘත කිරීම පිළිබඳව ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.
ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් අද පැවැත්වුණේ ගාල්ල නගර සභාවේදී. ඒ අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර සුරාපදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ දැනට වසා ඇති මත්පැන්හල් විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. ඇඳිරි නීතිය සම්බන්ධ විධිවිධාන යටතේ නොවේ සුරාපදු බලපත්‍රලත් ස්ථාන වසා තැබීමේ නියෝගය කළේ එය වෙනත් විශේෂ විධානයක් හැටියට. ඒ නිසා ඇඳිරි නීතිය ඉවත් කිරීම හා සමගම ස්වයංක්‍රීයවම සුරාපදු බලපත්‍රලත් ස්ථාන වැසීමේ නීතිය ඉවත් වන්නේ නැහැ. එම නිසා තවදුරටත් සුරාපදු ස්ථාන වැසීමේ නීතිය එලෙසම වළංගු වෙනවා. ඇඳිරි නීතිය හේතුවෙන් ගම්බිම් බලා යාමට නොහැකිව සිටි ගල්කිස්ස කොට්ටාශයේ පොලිස් ස්ථාන 10කට අදාළ පිරිසක් අද පිටත් කර හරිනු ලැබුවා. බස් රථ 44ක් මගින් 1600ක පමණ පිරිසක් පිටත් කර හැරුණේ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලවයි. මොවුන් මේ දින ගණන පුරාවටම ග්‍රාමාත්‍ය කාර්යාලය සමග දුරකථනයෙන් සම්බන්ධ වෙලා අපේ කෝල් සෙන්ටර් එකත් එක්ක නිරන්තරයෙන්ම සම්බන්ධ වෙලා ඔවුන්ගේ ඒ අවශ්‍යතාවන් අපිට යොමු කරපු අවස්ථාව ඉඳලා ඔවුන් මේ වෙනකන් අපි බලාගත්තා. ගරු අග්‍රාමාත්‍යතුමා අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ මැදිහත් වීම මත එහි අවසාන ප්‍රතිඵලයේ විදිහට අද දවසේදී මොවුන් නිවෙස් වෙත යැවීම මේ විදිහට ගරු බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාගේත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැතිතුමාගේත් මැදිහත් වීම මත අද දවසේ තාම සාර්ථකව මොවුන් නිවෙස් වෙත යෑම මේ විදිහට කරගෙන යනවා. රටේ පවතින තත්ත්වය පිළිබඳ මාධ්‍ය හමු කිහිපයකදී පළ වූ අදහස් කිහිපයක් දැන් මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරලා තියෙනවා සමගි ජනබලවේගයේ නාම යෝජන ප්‍රතික්ෂේප කරන්න. එතකොට මේ අයගේ උමනාව මේ රටේ ව්‍යවස්ථාව රකින්නවත් ප්‍රජාතන්ත්‍රවාදී රකින්නවත් ඒ කාරණා නෙමෙයි. කොහොම හරි කරලා මෙච්චර කල්යකට හිටපු මිනිස්සුන්ගේ නාම යෝජනා ටික අවසන් කරලා ඒ ඡන්ද කොට තමන්ට ලබා ගන්න හරි. එහෙම නැත්නම් ආපෞසරයක් නාම යෝජනා වෙනස් කරන්න හරි තියෙන බලලෝභී අරගලේ අවශ්‍යතාවය තමයි අපිට පේන්න තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ කැඳවීමේ අරමුණ වෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම පමණයි. මේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ ජීවිතත් එක්ක මැතිවරණ ගැන හිතන්නවත් එපා. මැතිවරණ ගැන අපි කතා කරමු පස්සේ. හැබැයි මෙයාට මතක් කරලා දෙන්න ඕනේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා තරම් කරපු ජනාධිපති මැතිවරණ 1988. ඒතර අපි දැක්ක කොහොමද මේ වෙලාවේ කටයුතු කළේ කියලා හිතන්න. එක පැත්තකින් රාජ්‍ය භීෂණය. තව පැත්තකින් නාඳුන තුවක්කුවරුගේ භීෂණය. එදා ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වෙලා හිටවිච්ච. ඊළඟට අනිත් පැත්තෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල විශේෂයෙන් රට පුරා වෙලා ගත්ත LTT ත්‍රස්තවාදය. මේ අවස්ථා තුනත් එක්ක රාත්‍රී 11 වෙනකන් ඇඳිරි නීතිය පවත්වලා තමයි 88 ජනාධිපතිවරණය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කළේ මැතිවරණය එහෙම. ඊළඟ 89 මාතුතු වෙච්ච මැතිවරණෙත් ඒත් එහෙමයි. මැතිවරණ දෙකක කටයුතු කළේ ඇඳිරි නීතිය දාලා රෑ 11 වෙනකන්. අද සාධාරණ නිදහස් සාධාරණ මැතිවරණයක් ගැන කතා කරන අයට මේක අමතක වෙලා තියෙනවා. ඒ ලක්ෂ 16ක ඒ රාජ්‍ය සේවකයන්ට බිලියන් 90ක් පඩි සහ පෙන්ෂන් වලට වැය කරනවා. අවුරුද්දකට බිලියන් 1100ක්, ඒ කියන්නේ ට්‍රිලියන් 1.1ක් වැය වෙනවා. ඉතින් මට පේන විදිහට පීපී ජයසූරිය මැතිතුමා හිටපු ලේකම් වශයෙන්ුත් අද ජනාධිපති ලේකම් වශයෙන්ුත් ඒ අමාරුව දැනගෙන තමයි එතුමා ඉල්ලීමක් කළා තියෙන්නේ. එතුමා කිව්වේ මම මගේ වැටුප මම මාසයක් මම පරිත්‍යාග කරනවා. ඉතින් එතුමා ඉල්ලීමක් කරා එහෙම කරන්න පුළුවන් අයට ඒ සඳහා දායකත්වයක් ලබා දෙන්නයි කියන එක. ස්වේච්ඡාවෙන් කරන දෙයක් මිසක් නියමයක් නියෝගයක් එහෙම තීන්දුවක් නෙවෙයි. සල්ලි නැත්තම් කරන්න ඕනේ. අපේ ප්‍රයොරිටි එක වෙනස් කරන්න ඕනේ. ප්‍රමුඛතාවය වෙනස් කරන්න ඕනේ. කවුද මේ අවස්ථාවේ ප්‍රමුඛතාවය ගන්නෙ? යුද්ධේ කරද්දිත් අපි රට ගෙනිච්ච ඉස්සරහට. යුද්ධේ ඉවර වෙද්දී සංවර්ධනය ගෙනාවා. මේ වෙලාවේ යම් යම් රටවල් එක්ක ගිවිසුම්ගත වෙච්ච දේවල් ඒ ආකාරයෙන් ඉදිරියට ගෙනියන්න. අධිවේගී මාර්ග ව්‍යාපෘති අවසන් කරන්න. ඒ වගේම රටේ මාර්ග ව්‍යාපෘති ගෙනියන්න. කෘෂිකර්ම ශාස්ත්‍රයේ ව්‍යාපෘති ගෙනියන්න. රටට දැක්මක් වැඩපිළිවෙලක් තියෙනවා. අන්න ඒවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍යයි. ඒ අනුමැතිය ලබා ගැනීම පමණයි එතන සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම ඒ අනුමැතිය ලබා ගැනීම තුලින් අනාගතයේ ඇතිවෙන රජයත් එක්ක වැඩ කරන්න පුළුවන් පසුබිම දැම්මම නිර්මාණය කර ගැනීම අවශ්‍යතාවය තියෙනවා. එහෙම නැත්නම් කොවිඩ් සමගම වැළලෙන්න අපේ ජාතිය සූදානම් නැහැ. වළලන්න අපේ නායකයෝ සූදානම් නැහැ. නිවෙස්වල සහ වෙනත් ස්ථානවල කැඩී බිඳී ගිය බුද්ධ ප්‍රතිමා ඉවත දැමීමට බෞද්ධයින් දක්වන්නේ මැලිකමක්. ඒ බුදුරජාණන් වහන්සේට ඇති අපරිමිත ගෞරවය හේතුවෙන්. එවැනි බුදු පිළිම ආදාහනය කිරීමේ පූජෝත්සවයක් පිළිබඳව අපට වාර්තා වුණා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ නිවෙස් සහ වෙනත් ස්ථානවල හානියට පත්ව තිබූ බුදු පිළිම ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී එකතු කරනු ලැබුවා. ඒ පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන්ගේ අනුශාසනා පරිදි එලෙස රැස් කෙරුණු බුද්ධ ප්‍රතිමා ඊයේ ආදාහනය කරනු ලැබුවා. ඒ සිදු කෙරුණේ සම්බුද්ධ පරිනිර්වාණය සංකේතවත් කරමින් විවිධ පුද පූජා පැවැත්වීමෙන් අනතුරුවයි. ප්‍රදේශීය සංඝයා වහන්සේ ආගමික වතාවත් සිදු කළ අතර සදහැවතුන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා.
දැන් තවත් දේශීය පුවත් කිහිපයක් වෙත අවධානය. බෝනික්කෙකු තුළ සංගවා හෙරෝයින් අලෙවි කිරීමේ නිරතව සිටි අමුසැමියෝලක් දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. වැටලීම කරන අවස්ථාවේ මත්ද්‍රව්‍ය ලබා ගැනීමට පැමිණි තරුණයන් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. බෝනික්කා පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරෝයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 400ක් සොයා ගැනුණා. සංරක්ෂිත සත්වයෙකු වන කැබැල්ලෑවෙකු ඝාතනය කර මස් බවට පත් කරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඇල්පිටිය කොට්ටාස දූෂණ මර්දන ඒකකය විසින්. දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අතහැර දමා තිබූ වීමෝලක ගබඩා කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික ලොකු ලුණු කිලෝ ටොන් 25ක් නැවත වෙළඳ පොළට නිකුත් කිරීමට සකසමින් සිටියේදී සොයා ගැනීමට හැකි වුණා. ඒ දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් සිදු කළ පරීක්ෂාවකදී ලොකු ලුණු පිළිසකර කිරීමට කාන්තාවන් 50 දෙනෙකු පමණ යොදා සිටි බවයි අප වාර්තාකරු පවසන්නේ. හැටන් වනරාජා තේවත්තේ නිවාස පෙළක අද දහවල් හටගත් ගින්නකින් නිවාස 4කට අලාභහානි සිදු වුණා. වතුකම්කරුවන් එක්ව ගින්න පාලනය කර තිබෙනවා. කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැහැ. මහජන බැංකුවේ අස්වැන්න ණය යෝජනා ක්‍රමය ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට හඳුන්වා දීම පසුගියදා සිදු කෙරුණා. කුෂිකාර්මික කටයුතු වෙනුවෙන් ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි. මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. පුත්තලම නගරයේ නිවසක ලී අල්මරියක් තුල ඉතා සූක්ෂමව සංගවා තිබූ බ්‍රවුන් ෂුගර් වර්ගයේ මත්කුඩු කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 368ක් සොයා ගැනීමට පුත්තලම පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය සමත් වුණා. සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුව අතර ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැලිකන්ද කඩවත් මඩුව ප්‍රදේශයේ වී වෙළඳසැලකට ඇතුළු වූ වනාලියෙකු වී ආහාරයට ගන්නා ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. වෙළඳසැල් හිමිකරු පවසන්නේ වීමලු විශාල සංඛ්‍යාවක් වෙළඳසැල තුළ තිබුණද අලියා එක් වීමල්ලක් පමණක් ආහාරයට ගෙන ඇති බවයි. භගවන්තලාව ලොයිනොල් තේවත්තේදී බඹර ප්‍රහාරයකට ලක් වූ වතුකම්කරුවන් 15 දෙනෙකු අද උදේ භගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. අප වාර්තාකරු පවසන්නේ බඹර කූඩුවකට උගුස්සෙකු සිදු කළ පහර දීමකින් එහි බඹරුන් ඇවිස්සීම හේතුවෙන් කම්කරුවන් පිරිස මේ අනතුරට මුහුණ පෑ ඇති බවයි. කිතුණු බැතිමෙතෙකු වන BLD පීලික්ස් මහතා විසින් නිර්මාණය කරන ලද බෞද්ධ සිද්ධාස්ථානවල අනුරූප දර්ශනයක් මාරවිල ඔහුගේ නිවසේදී දැකගත හැකි වුණා. වෙසක් පොහොයට සමගාමීව එය ඉදිරිපත් කළේ සැබදි අපි මිත්‍ර සංගමයයි. ඒ සමගම ප්‍රධාන පුවත් විකාශය දෙලිමාවට පත් වෙනවා. ආයුබෝවන්